84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත් වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සිය දහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රෛලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමති, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. බෝසතුන් 84,000කගේ කතාව අපි හැමදාම අහනවා. මේ බෝසත් යුගය ආරම්භ කිරීමට සූදානම් වන වර්ෂයක් වෙනවා. මෛත්‍රී බෝධිසත්වයෝ අවලෝකීතේශ්වර බෝධිසත්වයෝ ආකාරයට බුද්ධත්වයට පෙර ලෝ වැඩම කළ යුතු වෙනවා. මංජුශ්‍රී බෝධිසත්වයෝ මහස්ථාන ප්‍රාප්ත, නිත්‍ය දුක්ඛ අනිත්‍ය දූර මෙවන් සියලු බෝසත්වරු මේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට එක්ක වැඩම කරනවා. අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයක තියෙන ගර්භය අද ඕගොල්ලන්ට විග්‍රහ වෙනවා. තාමත් මෛත්‍රී බෝධිසත්වයෝ ඒ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයේ ගමන් ආරම්භ කරපු කෙනා හා සමාන වෙනවා. මෛත්‍රී බෝධිසත්වයන්ටත් මේ හා සමාන වූ සත්‍ය ප්‍රමාණයක් බුදු වෙලා නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. බුද්ධ විඥාණයට ගැඹුරින් ඇතුල් වෙලා එළියට ඇවිල්ලා ඒ වගේම සසර ගොහරුවේ වැටිච්ච සත්‍යය සසරේ නිදහස් කරගන්න පුළුවන් බෝසත්වරු 84,000ගේ කතාව තමයි ඔයගොල්ලන්ගේ ශ්‍රවණය කරේ. ඒ වගේම ඊයේ දේශනාව තුල බෝධිසත්වෙක් වෙන්න යන්න තියෙන මාර්ගය ඊටමත් ගැඹුරු මාර්ගයක් වෙනවා. ඒ මාර්ගය තුල යමෙක් ගමන් කරොත් ඔහුගේ ආශිර්වාදයන් මේ මහ පොළොවේ දූවිලි අංශු හා සමානව ලෝක ධාතු එකතු කොල්ලගත්කට ඒත් අවසන් කරන්න බැහැ කියලා කියනවා. ඒ තරම් ಗುಣ සම්භාරයක් ඊයේ සූත්‍රයේ තුලින් ඒක දරා පිළිපැද්දොත් හරියට ඒ බුදුන් කියපු මාවතේ ගමන් කරොත් අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයේ දින 7කින් උදා කර ගැනීමට ප්‍රඥාව තියෙන කෙනෙකුට පුළුවන් කියලා කියනවා. සිරිපාදේ කතාව තමයි හීනයානේ කතාව කියලා කියන්නේ. එවරස්ට් කතාව තමයි මහායානය කියලා කියන්නේ. සිරිපාදේ වගේ 4 ගුණයක් උස් වූ විශිෂ්ට චාරිත්‍ර, අනන්ත චාරිත්‍ර, විසුද්ධි චාරිත්‍ර සහ සුප්‍රතිෂ්ඨ යන නම් වලින් බුද්ධ විඥාණය පිරීලා පවතිනවා කියලා තමයි මේ සූත්‍රයෙන් ඔයගොල්ලන් අද තේරුම් ගත යුතු වෙන්නේ. බුද්ධත්වයක තියෙන සුවිසල්භාවය, විඥානයේ තියෙන සුවිසල්භාවය ලෞතර බුදු වුණයින් පස්සේ එළියට ගන්න පුළුවන් කියලා තමයි මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දේශනා කරනකොට ලෞතර බුදුවරුන් ප්‍රකාශ කරන්නේ. අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සමාධියට සමවැදුණයින් පස්සේ
මේ ලෝකය සිහිනයක් බවට පත් වෙනවා. ඒ වගේම රහතන් වහන්සේලා 1200ක් 84000ක් මහ බෝසත්වරුන් සමග එකතු වෙලා මතු බුදු වෙන්න ඉන්න කට්ටියන්ට උපදෙස් දෙන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ හිතා ගන්න බැරි දෙව් මිනිසුන් තැති ගන්න කතාවක් අපි ඉදිරියට ශ්‍රවණය කරගෙන යනවා. මෙය කෙටියෙන් සාරාංශ වශයෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරාට ආපස්සට සූත්‍රය අවසන් කළා පස්සට එන ගමන් පූර්ණ ලෙස පරිපූර්ණ ලෙස විග්‍රහයන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ජීවිත කාලය එක සූත්‍රයක් ලියන්න සමහර විට මදි වෙනවා. ඒ තරම් සුවිසල් වෙනවා. ෘතුල වූ විඥාන ධර්මයක් මේ තුල ගැබ් වෙලා තියෙනවා. සියලු දෙනාට සෙත්පතා කන් ඇහෙන කට්ටියන්ට සෙත්පතා කරන දේශනාවක් වෙනවා. රටම ශ්‍රවණය කළ යුතු එකක් වෙනවා. මේ මොහොතේදී සියලු දෙනා පිස්සු තත්ත්වයක ඉන්නවා. මුළු රටම මුළු සිංහල ජාතියම පිස්සු තත්ත්වයක ඉන්නවා මේ වෙනකොට. යන්නේ කොහෙද වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මුළු ලෝකෙම එක්කෙනෙක් රටකුත් නෙවෙයි මුළු ලෝකෙම යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව ගිය අවුරුද්දේ හීනෙට මේ අවුරුද්දෙත් අහුවෙලා ඉන්න වෙලාවක ගිය අවුරුද්දේ හීනේ මේ අවුරුද්දේ හීනේ දෙකම එකට එකතු කරලා තියෙනවා ලෞතුරා බුදුරුන්ගේ බුද්ධ විඥානය ගැබ්වෙච්ච සද්ධර්ම පුණ්ඩික සූත්‍රය 180 හරහා. මේ 180 කියලා කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ බුදු වෙන්නට පෙර අවසන් උප්පත්තිය වෙනවා. පුද්ගලයක ආකාරයට නොඉපදිය යුතු බුද්ධත්වයක් අනුත්තර සම්‍යක් සම්බෝධිය වෙනවා. ඒක ලෝකෙන් තියන්නේ සියලු දෙනාට මතු බුද්ධ ශේස්ත්‍රයට ඇතුල් වෙන්න මිසක්කා මහ පොළොවේ නියපිටක් නිවන් දක්කගෙන යන්න නොවන බව සියලු දෙනාට සඳහන් කරනවා. මේක අනිවාර්යෙන් නිර්මාණය වී යුතු වෙනවා. ලබන වෙසක් පොයට පෙර මේ සූත්‍රය මුළු රටම සජ්ජායනා කරලා ශ්‍රවණය කරලා අවසන් කළ යුතු වෙනවා. ඊට පස්සේ මුකුත් කියන්න එපයි කියලා කියනවා. සමහර විට ඉතුරු වෙන්නේ ගස් කොළන් විතරක් වෙන්න ඉඩ තියෙනවා. කියන දේවල් කරන්නේ කියලා කියනවා, අහන්නේ කියලා කියනවා, ශ්‍රවණය කරන්නේ කියලා කියනවා. නිර්වාණ දොරටුව මහ පොළොවෙන් තියලා තියෙනවා. නිර්වාණ දොරටුව තිබ්බයින් පස්සේ වසවර්ති මාරයා යුද්ධ දියත් කරනවා මුළු ලෝකෙත් එක්කම. වසවර්ති මාරයා කොහොමත් දෙන්නේ නෂ්ට කරන්න වෙනවා. නිර්වාණ දොරටුව නිසා ඔහුට නෂ්ට කරගන්න බැරුව තියෙනවා. ලෝක යුද්ධයකට කට්ටිය අතවනනවා. ඒ වුණාට සියලු දෙනාට මේ වෙනකොට අදම් අවියෙන් ප්‍රහාරයක් එල්ල කරලා තියෙන මුළු ලෝකෙටම. ඒක කොරෝනා වෙනවා. සියලු දෙනා නතර කරලා තියෙනවා. මොකද 180න් බෙල්ල කපන්නේ ලේසෙල වෙන්නේ නැති වෙන්න වෙනවා. මමත් බෙල්ල කපන කෙනෙක් වෙනවා මුළු ලෝකෙම. හැබැයි ලේසෙල වෙන්නේ නැතුව කපන එකක් වෙනවා. දිය නූලෙන් බෙල්ල කපනවා කියලා කියනවා. සියලු දෙනාට ආර්ය තලය වරකට දෙවරකට තෙවරකට හතරවරකට පූර්ණ කර ගැනීමට මේකෙන් හැකියාව තියෙනවා. මේ සූත්‍රය ඊට වැඩිය සුවිසල් සූත්‍රයක් වෙනවා. සතර මාර්ගඵල සිරීපාදේ කතාව වගේ වුණාට මේක එවරස්ට් කතාව හා සමාන වෙනවා. සිරීපාදේ වගේ 4 ගුණයක ප්‍රමාණයක් ඕගොල්ලන්ට අද දේශනාවෙන් ශ්‍රවණය කරන්න පුළුවන් වෙනවා. දේශනාව වේගෙන් අපි ඉස්සරහට ගෙනියනවා. දෛනිකව තව සූත්‍ර අද 15 වෙනි සූත්‍රය වෙනවා. සම්පූර්ණයෙන්ම සූත්‍ර 28ක් තියෙනවා. ඊටු ටිකත් ශ්‍රවණය කරන්න සියලු දෙනා සැදී පැහැදී සිටිය යුතු වෙනවා. මේ සූත්‍රය ශ්‍රවණය කරන්න විශේෂ කට්ටිය වෙනවා. ඒ කට්ටිය බුද්ධ විඥාණය සොයාගෙන ගියපු කට්ටිය වෙනවා. පෙර සසර පුරාවටම ඒ වගේම මේ භවය තුලත් බුද්ධ විඥාණය හොයන කට්ටිය විය යුතු වෙනවා. 180න් සතර මාර්ගඵල වලට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙනවා. 180න් එහා පැත්තේ තියෙනා වූ බුද්ධ භූමි ඕගොල්ලන්ට දැකීමට අනාගතයේට කිසිම තාක්ෂණික මෙවලමක් නැතුව මේ ශබ්දය ශ්‍රවණය කිරීමෙන් 180 පූර්ණ කිරීමෙන් හැකියාව තියෙනවා. විද්‍යාව සියුම් එකක් වෙනවා. S2 අවිද්‍යාව දුරු කරන්න පුළුවන් එකක් වෙනවා. අපි සූත්‍රයට ප්‍රවිෂ්ඨ වෙමු. බෝසත්තුරු පොළොව කුහර තුලින් මතුවීම. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ජන්මය තුල විතරක් නෙවෙයි මේ සයිකල් එක දුවලා තියෙන්නේ කියලා ධම්සභා මණ්ඩපය තැති ගන්න
පෙන්නන්නා වූ මහා සූත්‍ර ධර්මය මේ වෙනවා. සැක පළ කරගන්න නැතුව ශ්‍රවණය කරන්නේ කියලා කියනවා. ඉස්සරහට සියලු දෙනාට කිලෝමීටර් මිලි කිලෝමීටර් වෙලා යලි ඒවා මිලි වෙන්න ඉඩ තියෙනවා. අපි සූත්‍රයට සමවදිමු කියලා කියනවා. බෝසතුන් පොළොව කුහර වලින් නික්ම ඒම. එම අවස්ථාවේදී නොයෙක් දිසාවලින් එක් රැස්ව සිටි ගංගා අටක වැලි හා සමාන වූ බෝසත් සහ මහසත්වරු ඒ දහම් සභාව මැද අතැඟිලි බැඳ ගෞරවයෙන් නමස්කාර කර නැගී සිටියාහුය. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවසර දෙන්නේ නම් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මෙම සභාලෝකයේ මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ධෛර්ය සම්පන්නව අනලස්ව ආරක්ෂා කර කියවීමෙන්, ශබ්ද නගා කියවීමෙන්, පිටපත් කිරීමෙන්, පිටපත් කරවීමෙන්, වන්දනාමානාදිය කිරීමෙන් එම සූත්‍රය අස්සක් මුල්ලක් නෑර දේශනා කරන්නෙමුයි පැවසුවෝය. එම අවස්ථාවේදී බෝසත් සහ මහසත්වරුන්ට බුදුහු මෙසේ වදාළහ. බවත්නි, නවතින්න. මෙම සූත්‍රය ආරක්ෂා කිරීම ඔබ විසින් කළ යුත්තක් නොවේ. මගේ මේ සභාලෝක ධාතුවේ බෝසත්වරුන් හා මහසත්වවරුන් ගංගා 60,000ක වැලි හා සමාන පිරිසක් සිටින්නාහ. ඒ එක් බෝධිසත්වයෙකුටම ගංගා නම් ගංගා 60,000ක වැලි හා සමාන පිරිවර ඇත්තාහ. මා පිරිනිවන් පෑමෙන් පසුව මේ මහා පිරිස් විසින් මෙම සූත්‍රය ආරක්ෂා කිරීමට, කියවීමට, හඬ නගා කියවීමට, දේශනා කිරීමට ඉදිරිපත් වන්නාහුය. බුදුන් එවදන් ප්‍රකාශ කළ අවස්ථාවේ දසදහසක් සභාලෝක ධාතුවේ පොළොව ගැබ දෙදරා විවර වන්නට විය. එම විවරය තුළින් ඒ අවස්ථාවේ බෝධිසත්වවරුන් සහ මහා සත්වවරුන් දහස්, දසදහස්, දසලක්ෂ ගැනිය නොහැකි තරම් පිරිසක් පිටතට ආවෝය. වර්ණනා කළ නොහැකි තරම් ආලෝකයන් හා රන්වන් පැහැයක් ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ඔවුහු යුක්ත වූවෝය. මේ පිරිස් සභාලෝක ධාතුවේ පොළොව ගැබට යටින් පිහිටි හිස් ආකාශයේ ජීවත් වූ අය වූහ. ඔවුහු ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේගේ ශබ්දය අසා පොළොව ගැබ හරහා පැමිණියෝ වූහ. මේ සෑම බෝධිසත්වයෙකුටම ඔහුගේම දහම් සභාවක් වූ අතර ගංගා 60,000ක වැලි හා සමාන පිරිවර පිරිස් රැගෙන ආවාහුය. ගංගා 50,000ක, 40,000ක, 30,000ක, 20,000ක හෝ දසදහසක වැලි හා සමාන පිරිස් රැගෙන පැමිණි අය ගැන කිව යුත්තේ නොවේ. තවද එම පිරිස කොපමණ කුඩාද යත් ගංගා භාගයක, ගංගා කාලක හෝ ගංගා නයුත දසදහස් කෝටියක වැලි ප්‍රමාණයටද සමාන වන තරම්ය. මේ සෑම කෙනෙක්ම ධර්මය පුරුදු පුහුණු කිරීමට කැමැත්තෙන් පැමිණියෝ වූහ. මෙම පොළොව ගැබෙන් මතු වූ බෝසතුන්ගේ ප්‍රමාණය එකතු කිරීමට හෝ ගණන් කිරීමට හෝ නොහැක. සීමාවකින් තොරය, උපමාවකින් හෝ උපමේයකින් විස්තර කළ නොහැක. මෙම බෝසත්වරු පොළොව ගැබින් නික්මුණු පසු ප්‍රභූරත්න තථාගතයන්න් සහ ශාක්‍ය මුනි බුදුරජුන් වැඩ සිටි සප්තරත්න ස්තූපය වෙත පැමිණියෝය. එසේ පැමිණි ඔවුහු මේ ලෝකනාථයන් දෙදෙනා වහන්සේට දන නමස්කාරයෙන් වැඳාහුය. රුවන් රුක් මුල්හි සිංහාසනවල වැඩ සිටි සියලු බුදුවරුන්ටද නමස්කාර කළාහුය. ඉක්බිති දෙයත් එක් කොට වැඳ නමස්කාර කරමින් දකුණට හැරි තෙවරක් පැදකුණු කරන්නාහුය. නොයෙක් ආකාරයේ ගෞරව පූජාද පැවැත්වූහ.
අනතුරුව ඔහු එකත් පස්ව හිඳගනිමින් තථාගතයන්න් දෙදෙනා දෙස බලා සිටියෝය. මිහිතලයෙන් මතු වූ ඒ බෝධිසත්වවරුන් හා මහා සත්වවරුන් හට ඒ තථාගතයන්න් වහන්සේලා දෙනමට ගෞරව පූජා පැවැත්වීමට ගත වූ කාලය අන්තර්කල්ප 50ක් වූයේය. තවද මෙම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුරජුන් සහ සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අන්තර්කල්ප 50ක් නිශ්චලව සමාධියෙන් සිටියෝය. එපමණ කාලයක් එසේ ගත වූයේ වුවද බුදුන් වහන්සේගේ 이르දි බලයෙන් මහා පිරිසට දැනුනේ දින භාගයක කාලයක් ලෙසිනි. තවද මිහි මණ්ඩලෙන් නික්මුණා වූ බෝසත් මහසත්වරුන් අහස් කුස සිටින්නාහුය. ගැනිය නොහැකි කෝටි සංඛ්‍යාත බුද්ධ ක්ෂේත්‍රයන් පිරී යන අන්දම ඒ සිව්වනක් පිරිස විසින් බුදුන්ගේ වෘති බලයෙන් තුටුවාහුය. ගැනිය නොහැකි කෝටි සංඛ්‍යාත බුද්ධ ක්ෂේත්‍රයන් පිරී යන අන්දම ඒ සිව්වනක් පිරිස විසින් බුදුන්ගේ වෘති බලයෙන් තුටුවාහුය. එම බෝධිසත්වයන් අතරින් ප්‍රධාන බෝධිසත්වයන් 4 දෙනෙක් වූහ. එයින් පළමුවැන්නා විශිෂ්ට චාරිත්‍ර බෝධිසත්වයන්ය. දෙවැන්නා අනන්ත චාරිත්‍ර බෝධිසත්වයන්ය. තුන්වැන්නා විසුද්ධ චාරිත්‍ර බෝධිසත්වයන් සහ හතරවැන්නා සුප්‍රතිෂ්ඨිත යන බෝසත් මහසත්වරු වූහ. එම බෝධිසත්වයන් මෙම උතුම් දහම් සභාවේ සිටි සියලු දෙනාට නායකත්වය හා ගුරු උපදෙස් දෙන පුද්ගලයෝ වූහ. මේ සිව් දෙනා බුදුන් වහන්සේ දෙස බලාගෙන මෙසේ විමසා සිටියෝය. ඔබ වහන්සේ මද අසනීපයෙන් යුක්තද? මද කනගාටුවෙන් යුක්තද? මනාකොට ධර්ම අභ්‍යාසයෙන් උපදෙස් දෙන ලැබුවේද? මෙම ක්‍රියාකලාපයන්ගෙන් ඔබ වහන්සේ වෙහෙසටපත් වී සිටින්නේ දැයි විමසූහ. එම අවස්ථාවේදී ඒ උසස් බෝසතුන් 4 දෙනා ගාථාවකින් මෙසේ කීහ. ලෝක පූජිතයාණනි, සියලු සතුන්ට ධර්මය දේශනා කරමින් හා එය වැළඳ ගන්වමින් සිටින ඔබ වහන්සේ සුළු අසනීප තත්වයකින් සහ කනස්සල්ලකින් සිටින්නේද? වෙහෙස මහන්සියකින් තොරව එය කළ හැකිද? සියලු සතුන් ඔබ වහන්සේගෙන් උපදෙස් ගැනීමට සූදානම්ද? නැත්ද? ඒ නිසා ඔබ වහන්සේ වෙහෙස මහන්සියට පත්වී ඇත්දැයි විමසූහ. බුදුන් වහන්සේ එම බෝධිසත්වවරුන්ට මෙසේ පැවසූහ. එය එසේමය. තථාගතයාණෝද හොඳ සුවයෙන් සහ සතුටෙන් සිටී. සියලු සතුන් ධර්මය වැළඳ ගැනීම හා මුදවා ගැනීම කර ඇත්තෙමි. මට එය වෙහෙස මහන්සියක් හෝ කනස්සල්ලක් ඇති කරන්නේ නැත. එයට හේතුව නම් ඔවුන් අතීතයේ කාලයෙන් කාලයට මගෙන් උපදෙස්ගෙන ඇත. තවද ඔවුන් අතීතයේ සිටි බුදුවරුන්ට දානමානාදියදී ගෞරව නමස්කාර කර ඔවුන්ගේ සිත් තුළ කුසල් බීජ රෝපණය කරගෙන ඇත. ඒ නිසා මෙම ජීවිතයේ ප්‍රථම වතාවට ඔවුන් විසින් මා දකිනු ලබයි. මගේ ධර්ම දේශනාවලට සවන් දෙති. එය ඔවුන් ඉතා ඉක්මනින් විශ්වාස කොට පිළිගනිති. තථාගතයන්න්ගේ විඥාණයට ඇතුළු වනු ලබති. එහෙත් එයට ව්‍යතිරේකයක් ඇත. හීනයානය පුරුදු පුහුණු කළ අය එසේ වන්නේ නැත. එහෙත් එම පුද්ගලයන්ට මෙම සූත්‍රය ඇසීමට සලස්වා බුදුන්ගේ විඥාණයට ඇතුළු වීමට ඉඩ දෙමි. එම අවස්ථාවේ උසස් බෝධිසත්වයන් 4 දෙනා ගාථාවකින් මෙසේ ප්‍රකාශ කළසේක. අතිවිශිෂ්ටයි, අතිවිශිෂ්ටයි. සාදු සාදු මහාවීරයාණනි, ලෝක පූජිතයාණනි. සත්වයන් ධර්මය වැළඳ ගැනීමෙන් දුකින් මුදවාගෙන ඇත. බුදුන්ගේ විඥානයේ ගැඹුරු බව ඇසීමෙන්
විශ්වාස කිරීමෙන් තේරුම් ගැනීමෙන් එය ලබාගන්නේ කෙසේදැයි විමසයි. ඒ අසා අපි ඉතා සන්තෝෂයට පත් වූයෙමු. එම අවස්ථාවේදී තථාගතයන්ෝ මෙම උසස් බෝධිසත්වයන්ට ප්‍රශංසා කොට මෙසේ වදාළහ. සාදු සාදු. ඔබ තථාගතයන්න් වෙනුවෙන් ඔබේ හදවත සන්තෝෂයෙන් තබා ගන්නේ කෙසේදැයි දැකිය හැකිය. ඒ වෙලෙහි මෛත්‍රී බෝසතුන් සහ ගංගා නම් ගංගා 8000ක වැලි හා සමාන බෝධිසත්වවරු මෙසේ සිතන්නට වූහ. මින් පෙර කිසි දිනක මේසා විශාල බෝසත් හා මහසත් පිරිසක් පොළොගැබ විවර කොටගෙන බුදුන් ඉදිරියේ සිට වැඳගෙන දානමානාදී පූජෝපහාර දක්වා තථාගතයන්ගේ සුවදුක් විචාරණු අසා හෝ දැක හෝ නැත්තේ යනුවෙනි. එම අවස්ථාවේ ගංගා 80000ක වැලි හා සමානව නොයෙක් බෝධිසත්වවරුන්ගේ සිතවිලි දැනගෙන තමා තුළම ඇති වූ සැකය දුරු කර ගැනීම සඳහා බෝසත් මහසත් මෛත්‍රිය තෙමේ බුදුරදුන් දෙසට හැරී වැඳගෙන ගාථාවකින් මේ කරුණ විමසා සිටින්නේය. ප්‍රමාණය කළ නොහැකි දසදහස් මිලියන ගණන් මේසා විශාල මහ බෝසත්වරු පිරිසක් අතීතයේදී අප දැක නැත. මහත් ගෞරවයට පාත්‍ර වූ ද්වීපදෝත්තමයන්න් වහන්ස ඔවුන් කොහි සිට පැමිණියෝද? කුමන හේතුවක් හෝ ඵලයක් හෝ තත්වයක් හෝ ඔවුන් එකතු වීමට හේතු වූයේද යන්න විස්තර කරන ලෙස අනුකම්පාවෙන් අයතිමු. මහත් ශරීරවලින්ද ෂට් අභිඥා බලයෙන්ද මැනිය නොහැකි ප්‍රඥාවෙන්ද චේතනාවෙන් හා අධිෂ්ඨානයෙන් ස්ථීර වූ බලයක් ඇති ඔවුන් දැකීමට ප්‍රිය වේ. ඔවුන් කොහි සිට පැමිණියෝද? සෑම බෝධිසත්වයෙක්ම ගංගාවල වැලි හා සමාන පිරිසක් ඔවුන් සමග කැඳවාගෙන විත් ඇත. සමහර මහ බෝසත්වරු 60000ක් ගංගාවල වැලි හා සමාන පිරිස් කැඳවාගෙන පැමිණ ඇත. මෙම පිරිස් එකම මනසකින් බුද්ධ මාර්ගය සොයන්නෝය. ගංගා නම් ගංගා 60000ක වැලි හා සමාන වූ මේ මහ බෝසත්වරු සියලු දෙනා එක්ව බුදුවරුන්ට පූජෝපහාර පැවැත්වීම සහ මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ආරක්ෂා කර දරා ගැනීම සඳහා පැමිණියෝ අය වූහ. ගංගා නම් ගංගා 50000ක 40000ක 30000ක 20000ක 10000ක දහසක හෝ 100ක එහෙමත් නැත්නම් එකක භාගයක තුනෙන් එකක හතරෙන් එකක හෝ ලක්ෂ දසදහසින් එක් කොටසක හෝ නයුත දහසකින් දසදහසක් කොටසක දසලක්ෂයකින් දසලක්ෂ භාගයකින් කොටසක වැලි හා සමානව සිටි පිරිස් අප්‍රමාණ වූහ. සමහරු අනුගාමිකයන් නොමැතිව බුදුන්ට ගෞරව කිරීමේ ආසාවෙන් බුදුන් වැඩ සිටින තැනට පැමිණියෝ වූහ. ඔවුන්ද ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා බොහෝ වැඩිය. යම්කිසි පුද්ගලයෙක් ගණන් කිරීම සඳහා ගණිත යන්ත්‍රයක් උපයෝගී කරගෙන ගංගා නම් ගඟේ වැලි හා සමාන කල්ප ගණනක් ගත කළේ වුවද ඔහුට ඒ ප්‍රමාණය ගණන් කළ නොහැක. මෙම බෝධිසත්වයන් බලයෙන්ද කැපවීමෙන්ද මහත් අභිමානයෙන්ද ඔවුන්ට ධර්මය දේශනා කරන්නෝය. එසේ ධර්මය උගන්වා වැළඳ ගන්වා ඔවුන් මෙම ස්ථානයට ගෙනවිත් ඇත්ත. බුද්ධත්වය සඳහා සිත් සකස් කරගත්තේ ප්‍රථමයෙන්ම කවුරුන් යටතේද? ඔවුන් කුමන බුදුවරයාගේ ධර්මය ප්‍රශංසා කොට විස්තර කරන්නේද? කුමන සූත්‍රයක් වැළඳගෙන සිටින්නේද? කුමන බුදුවරයාගේ මාර්ගය ඔවුන් පුහුණු කරන්නේද? මෙම බෝධිසත්වවරු ලෝකෝත්තර බලයෙන් මහත් ප්‍රඥා බලයෙන් යුක්තය.
මහ පොළොව සතර දිසාවටම කම්පාවට පත්වෙද්දී ඔවුන් සියලු දෙනාම පොළොවෙන් මතු පිටට ආවෝය. තථාගතයන්නි, අතීතයේ සිට මෙවැන්නක් මා දැක නැත. ඒ නිසා ඔවුන් කොහි සිට ආවාහුද? එම ලෝකයේ නම කුමක්ද? අපට අනුකම්පාවෙන් කියා දෙන්න. මා නිතරම ලෝකයෙන් ලෝකයට ගමන් කර ඇතත් මෙවැන්නක් දැක නැත. ඔවුන් හදිසියේම මහ පොළොවෙන් මතුවී ඇත. ඒ නිසා එයට හේතුව අප ගැන අනුකම්පාවෙන් කියා දෙන්න. මෙම මහා දහම් ස්වභාවයේ දැන් ප්‍රමාණය ගණන් කළ නොහැකි සියක් දහස් ලක්ෂ ගණන් බෝධිසත්වයෝගෙන් පිරී ඇත. ඔවුන් සියලු දෙනාටම මෙම සිද්ධියේ පටන් ගැන්මට හා අවසානයට හේතුන් දැන ගැනීමට කැමැත්තෝය. අප්‍රමාණ ගුණ සමුදායෙන් හෙබියා වූ ලෝකනාථයාණනි, මේ සමාගමයෙහි සිටින අයගේ සිත්වල පවතින සැකය දුරු කරනු මැනවි. එම අවස්ථාවේදී දහස් දසදහස් ලක්ෂ ගණන් වෙනත් ලෝකවලින් පැමිණි ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේගේ අප්‍රමාණ නිර්මිත බුදුවරු අටදිසාවේ පිහිටි මාණික්‍ය වෘක්ෂ යට සිංහාසනවල වැඩ සිටියෝය. එම බුදුවරුන්ගේ උපස්ථායකයෝ සියලු දෙනාම ශත සහස්‍ර ලෝක ධාතුවේ මහ පොළොව විවර කොටගෙන සතර දිසාවෙන් මතුවී අහසේ වැඩ සිටින මහ බෝසත් පිරිස් දුටුවාහ. ඒ සෑම අයෙක්ම තම තමන්ගේ බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයන්නි, ප්‍රමාණය කළ නොහැකි සීමාවකින් තොර අසංඛ්‍යයක් වූ බෝධිසත්වවරු කොහේ සිට පැමිණියාහුද? එම අවස්ථාවේ සෑම බුදු කෙනෙක්ම ඔහුගේ උපස්ථායකයන්ට මෙසේ කියන්නාහ. කුලපුත්‍රයිනි, මොහොතකට නවතින්න. මෙම මහසත් මෛත්‍රී නම් බෝසත් වූ ශාක්‍ය මුනි බුදුන්ගෙන් ඊළඟට බුදුවන බවට විවරණ ලබා සිටිති. ඔහු දැනටමත් ඒ කාරණය ගැන විමසා ඇත. බුදු වූ දැන් එයට පිළිතුරු දීමට සූදානමින් සිටිති. ඒ අවස්ථාවේදී ඔබලා ඊට ඇහුම්කන් දිය යුතුය. එම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුහු මෛත්‍රී බෝධිසත්වයන්ට මෙසේ කියන්නෝය. අතිවිශිෂ්ටයි, අතිවිශිෂ්ටයි. ඒ මහත් කරුණ සම්බන්ධයෙන් ඔබ බුදුන්ගෙන් විමසිය යුතුය. ඔබ සියලු දෙනාම එකම මනසකින් අධිෂ්ඨානයෙන් ධෛර්යවන්තව ස්ථීරව සිටිය යුතුය. තථාගතයන්ෝ බුදුන්ගේ විඥානය නිදහස් 이르දි ප්‍රාතිහාර්ය බලය හා බුද්ධ බලය, සිංහ ශක්තියක් වන් බුද්ධ බලය හා මහත් බලයන් ප්‍රකාශ කිරීමට බුදුන් වහන්සේ කැමැත්තෙන් සිටී. එම අවස්ථාවේදී තථාගතයන්ෝ එහි තේරුම නැවත වරක් ගාථාවකින් මෙසේ කියන්නේය. උත්සාහයෙන් හා එකම මනසකින් මෙම කරුණ ඔබලාට විස්තර කිරීමට කැමැත්තෙමි. සැකයක් හෝ කනගාටුවක් හෝ ඇති කරගත යුතු නැත. බුදුන්ගේ ප්‍රඥාව මැනීම ඉතා දුෂ්කරය. ඔබලා දැන් ප්‍රඥා බලයෙන් ඉවසීමෙන් හා හොඳ හිතකින් මෙයට සවන් දෙන්න. දේශනා කරන ධර්මය අතීතයේදී කිසි දිනක නොඇසූ ඔබලාට දැන් එය ඇසිය හැකිය. දැන් මම ඔබලාට පහසුව සහ සැනසීම ගැන එන්නෙමි. බයක් හෝ සැකයක් ඇති නොකර ගත යුතුය. බුදුන්ට සත්‍ය වචනය හැර වෙන කිසිවක් නැත. බුද්ධ විඥානය මැනිය නොහැක. උතුම්ම ධර්මය දේශනා කරයි, විග්‍රහ කරන සේක. දැන් උන්වහන්සේ දේශනා කරයි. ඒ නිසා එකම මනසකින් නුඹලා එය ඇසිය යුතුය. එම අවස්ථාවේදී තථාගතයන්ෝ මෙම ගාථා කීමෙන් පසුව
මෛත්‍රී බෝධිසත්වයන්ට මෙසේ කියන්නෝය. මම මහපිරිස් සම්බන්ධයෙන් මෙය දැන් ඔබට කියමි. මෛත්‍රිය ප්‍රමාණය කළ නොහැකි ගණන් අසංඛ්‍යයක් බෝසත්වරු මහ පොළොවෙන් මතුවී ඇත. ඔවුන්ගෙන් කිසිවකු ඔබ අතීතයේ දැක නැත. සභාලෝකයේ අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූ දින සිට මම ඔවුන්ට ධර්මය වැළඳගන්වා මාර්ගය පෙන්වා දී ඔවුන්ගේ මනස පුරුදු පුහුණු කර ඒවා සංවර්ධනය කර ගැනීම බොහෝ කාලයක සිට කර ඇත. මෙම බෝසත්වරු සියලු දෙනාම සභාලෝකයට යටින් පීටි හිස් ආකාශ ධාතුවක සිටින්නෝය. ඔහු නොයෙකුත් සූත්‍ර කියවා හඬ නගා කියවා තේරුම්ගෙන කැමැත්ත දක්වා ඒ විශේෂත්වයන් හඳුනාගෙන නිවැරදිව සිතේ ධාරණය කරගෙන සිටින්නෝය. අජිතය මෙම යහපත් පුද්ගලයෝ රැස්ව සිටීමට හෝ කතාවෙහි යෙදීමට අකමැත්තෝය. ඔවුන් නිතරම කැමති වන්නේ නිදහස් ස්ථානයක වෙසෙමින් අනලස්ව ධර්මය පුරුදු කිරීමය. ඔවුන්ට විඩාවක් නැත. මිනිසුන් හා දෙව්ලොව වැසියන් සමග සම්බන්ධ වීමට අකමැත්තෝය. ඔහු නිතරම සියලු බාධාවන්ගෙන් තොරව බුද්ධ ඥානය සෙවීමට කැමැත්තෝ වෙති. ඔහු නිරන්තරයෙන් බුදුවරුන්ගේ ධර්මයෙහි පැහැදී අනලස්ව ඒ මහා ප්‍රඥා ගවේෂණයෙහි යෙදී සිටිති. එම අවස්ථාවේදී තථාගතයන්ෝ එහි තේරුම නැවත වතාවක් ගාථාවකින් කියන්නාහ. මෛත්‍රිය ඔබ මෙය දැනගත යුතුය. මෙම මහබෝසත්වරුන් ගණනය කළ නොහැකි කල්ප ගණනක් බුද්ධ ඥානය පුරුදු පුහුණු කර ඇත. ඔවුන් සියලු දෙනා ධර්මයෙහි මා විසින් වැළඳ ගන්වන ලද්දෝය. මා විසින් ඔවුන්ගේ මනස මේ උතුම් මාර්ගයෙහි පිහිටුවන ලද්දේය. ඒ සියල්ලෝ මාගේ පුත්‍රයන්ය. ඔහු නිසංසල පෙදෙස්වල විසීමට ප්‍රිය කරති. සභාවන්හි රැස්වීම හා සංවාදයන්හි නිරත වීම ඔවුන්ට ප්‍රිය නොවේ. මේ ආකාරයට මගේ පුත්‍රයන් මගේ දූත මාර්ගය හා ධර්මය අධ්‍යයනය කර පුරුදු පුහුණු වීමේ යෙදේ. රෑදහවලක් නොමැතිව මහත් උත්සාහයෙන් බුද්ධ මාර්ගය සොයති. මේ සභාලෝක ධාතුවේ යට හිස් ආකාශයෙහි ඔහු වෙසෙති. අධිෂ්ඨාන බලයෙන් සහ අවධානයෙන් ශක්තිමත් වන උත්සාහයෙන් බුද්ධ විඥානය සොයති. ඔහු නොයෙක් න්‍යායන් දේශනා කරති. ඔවුන්ගේ මනස බයෙන් තොරය. මම ගයා නගරයේදී බෝධි මූලයේ වැඩ සිට උතුම් බුද්ධත්වය පසක් කරගෙන උතුම් වූ ධර්ම චක්‍රය කරකැවූයෙමි. ඉන්පසුව මම ඔවුන්ට උගන්වා වැළඳ ගැන්වූයෙමි. ප්‍රථම වතාවට ඔවුන්ගේ මනස එම මාර්ගයේ තැබුවෙමි. දැන් ඔවුන් සියලු දෙනා ආපසු නොහැරෙන තත්වයට පැමිණ සිටිති. ඔවුන්ට නියමිත වේලාවට බුද්ධත්වයට පත්වීමට හැකිවන්නේය. මා කතා කළ වචන සත්‍යයකි. එකම මනසකින් ඔබ ඔවුන්ව විශ්වාස කළ යුතුය. ඈත අතීත කාලයේ සිටම මම ඔවුන්ට ධර්මය උගන්වමින් සිටියෙමි. එම අවස්ථාවේදී බෝසත් මහසත් මෛත්‍රේයන් සහ අනෙකුත් බෝධිසත්වයන්ගේ සිත් තුළ සැකසංකාවක් මතුවන්නට විය. ඔවුන් සියලු දෙනාටම මෙය ප්‍රහේලිකාවක් වූ අතර මෙය මින් පෙර කිසිදාක නොවූවකි. ඔහු මෙසේ සිතූහ.
තථාගතයන්ෝ ඊතා සුළු කාලයක් තුලදී ප්‍රමාණය කළ නොහැකි සීමාවකින් තොර අසංඛ්‍යයක් මහ බෝසත්වරුන්ට ධර්මය උගන්වා ධර්මයෙහි සමාදන් කරවා අනුත්තර සම්‍යක් සම්බෝධියෙහි පිහිට වූයේ කෙසේද යනුයි. ඉන්පසුව මෛත්‍රීය බෝසත්තමේ බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයන්නි, ඔබ වහන්සේ රාජකුමාරයෙකුව සිටියදී ශාක්‍ය රාජමාලිගය අතහැර ගයා ප්‍රදේශයට ගොස් බෝධිය මුල වැඩහිඳ අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූ සේක. එතැන් සිට යන්තම් අවුරුදු 40ක් හෝ ඊට වැඩි ගණනක් ගත වී ඇත. තථාගතයන්නි, මේ ඊතා සුළු කාලය තුළ බුදු කෙනෙකු වශයෙන් මේසා විශාල වැඩ කොටසක් ඉටු කළේ කෙසේද? එය බුදුන්ගේ අනුභවය තුළින් කරන ලද්දක්ද? නැතිනම් බුදුන්ගේ ගුණ සමුදාය තුළින් කරන ලද්දක්ද? ඔබ වහන්සේ ප්‍රමාණය කළ නොහැකි මහා බෝසත්වරුන්ට ධර්මය උගන්වා වැළඳ ගන්වා ඔවුන්ට අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වීමට මඟ පෑදුවේ එවැනි බලයකින්ද? තථාගතයන්න් වහන්ස, මේසා විශාල බෝසත් පිරිසක් කෙනෙකු විසින් මේ පිරිස කල්ප දහසක් දසදහසක් තිස්සේ ගණන් කරනු ලැබුවත් ඒ පිරිසේ අවසානයක් සීමාවක් දැකීමට නොහැකිය. ඉතා ඈත අතීතයේ සිට ප්‍රමාණය කළ නොහැකි සීමාවක් නැති බුදුවරුන් සමීපයේ සිට කුසල් රැස්කොට බෝසත් පිළිවෙත සපුරා නිරතුරුවම බ්‍රහ්මචාරියෙහි යෙතුනේ යයි යන්න විශ්වාස කළ හැක්කේද යනුවෙන් සිතාගත නොහැක. 25 හැවිරිදි පැහැපත් සිරුරකින් යුක්ත තවමත් ලක්ෂණ හිසකෙස් ඇති තරුණයෙකු සිටිනවා යයි උදාහරණයකට සිතන්න. ඔහු සිය වයස් පිරුණු මහලු පුද්ගලයෙකු පෙන්වා මේ මාගේ පුත්‍රයා හෝ සියක් වයසැති මහලු පුද්ගලයා තරුණයා පෙන්වා මේ මාගේ පියාය, අප හදා වඩා ගත්තේ මොහුය යනුවෙන් කියයිද? මෙය විශ්වාස කිරීමට ඉතා අමාරුය. බුදුන් කියන්නේද මේ වැනි දෙයකි. ඔබ මාර්ගය අවබෝධ කළ දිනයේ සිටම ඇත්තෙන්ම එතරම් කාලයක් ගත වී නැත. නමුත් මේ බෝසත් පිරිස් ප්‍රමාණය කළ නොහැකි කල්ප දහස් දසදහස් දසලක්ෂ ගණන් තිස්සේ උත්සාහයෙන් සහ වීර්යයෙන් බුද්ධ මාර්ගයට ඇතුළු වී ඇත. ඔවුන් ප්‍රමාණය කළ නොහැකි සිය දහස් දසදහස් දසලක්ෂ සමාධීන් තුළට පිවිසීම, ඒවායේ විසීම හා ඒවායේ නිකුත්වීම පුරතු කර ඇත. ඊර්ති ප්‍රාතිහාර්ය බලයන් ලබාගෙන ඇත. බොහෝ කාලයක් බ්‍රහ්මචර්යාවන් පුරතු කර ඇත. පියවරෙන් පියවර නොයෙක් කුසලයන් පුරතු පුහුණු කර ප්‍රශ්න කිරීමටත් උත්තර දීමටත් දක්ෂතාවයක් ඇති කරගෙන පුද්ගලයන් අතර මහා ගර්වත්වයට පත්වී ඇත. මේවා ලෝකයාට දැනගන්නට ලැබෙන දුර්ලභ කරුණුය. නමුත් තථාගතයන්න් වහන්සේ, ඔබ කියන්නේ ඔබගේ බුද්ධත්වයෙන් පසුව පළමු වරට මේ අයට බුද්ධත්වය සඳහා ප්‍රාර්ථනාව ඇතිකොට ධර්මය උගන්වා සමාදන් කරවා අනුත්තර සම්‍යක් සම්බෝධියට යොමු කළ බවයි. තථාගතයන්නි, ඔබ වහන්සේ බුද්ධත්වයට පත්ව වැඩි කාලයක් ගත වී නැත. නමුත් මේ මහත් විසල් ක්‍රියාවන් කරගෙන යාමට හැකි වී ඇත. අපි බුදුරදුන් කෙරේ ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් විසුවෙමු. සුදුසු ආකාරයට උන්වහන්සේ ධර්ම දේශනා කරන බව විශ්වාස කරමු. බුදුරදුන්ගේ දැනුම සර්ව සම්පූර්ණය. එසේ වුවද බුදුරදුන් පරිනිර්වාණයට පත් වූ පසු කිසියම් බෝධිසත්වයෙක් බුද්ධත්වයට පත්වීමට සිතවිලි ආරම්භ කරයි නම් මෙවදන් අසන ඔහු සමහර විට ඒවා විශ්වාස කරන්නේවත්
පිළිගන්නේවත් නැතිව ධර්මය ප්‍රතික්ෂේප කිරීමේ පාප කර්මය කිරීමට යොමු වනු ඇත. ඒ නිසා තථාගතයන් වහන්සේ අපගේ සැක දුරු කර ගැනීමට අනාගතයේහි යම් යහපත් පුරුෂයෙකු හට මේ වදන් ඇසීමෙන් ඔහු තුල සැකය උපදවා නොගැනීමට කරුණු විස්තර කර ප්‍රකාශ කරනු මැනවි. එම අවස්ථාවේදී බෝධිසත්ව මෛත්‍රිය තෙමේ ගාථාවකින් එහි තේරුම නැවත කියන්නේය. අතීතයේදී බුදුන් වහන්සේ ශාක්‍යයන්ගෙන් වෙන්ව ගිහිගය හැරගොස් ගයා නදී තීරයේ බෝධි මූලයේ වැඩ සිටියෝය. එතැන් සිට ගත වී ඇත්තේ සුළු කාලයකි. නමුත් ප්‍රමාණය කළ නොහැකි මේ බුදුන්ගේ පුත්‍රයෝ බොහෝ කාලයක සිට බුද්ධ මාර්ගය පුරුදු පුහුණු කරමින් වෙසෙති. ඉර්ති ලෝකෝත්තර බල මහිමය හා ප්‍රඥාව මෙහෙවා බෝසත් මාර්ගය දක්ෂ ලෙස අනුගමනය කර වාසය කරන්නේය. ජලයෙන් මතු වූ නෙළුම් මලක්සේ සියලු ලෞකික කිලුටු වලින් වෙන්ව වෙසෙති. පොළොව ගැබින්නෙක්ම බුදුන් ඉදිරියේ පෙනී සිටිමින් ගෞරව නමස්කාර කරමින් සිටිති. මෙය වටහා ගැනීමට අපහසුය. කෙනෙකුට කෙසේ විශ්වාස කළ හැකිද? බුදුන් බුද්ධත්වයට පත් වූයේ ඉතා මෑතකදීය. නමුත් උන්වහන්සේ විසින් ධර්මයෙහි සාර්ථකත්වයට යොමු කරනු ලැබූ පිරිස් අතිවිශාලය. එහෙයින් මෙම සභාවේ සිටින්නන්ගේ සැක සහ සංකාවන් දුරු කරමින් මේ කාරණයෙහි විශේෂත්වයන් පැහැදිලි කොට එහි සත්‍ය තත්වය අපට විස්තර කර දෙන ලෙස මෙන් ආයාචනය කරන්නෙමු. එය 25 හැවිරිදි තරුණයෙක් සියක් වයස ඇති හිසකෙස් පැසුණු මුහුණ ඇදී ගිය පුද්ගලයෙකු පෙන්වා මොහු මවිසින් ජනිත කොට හදා වඩාගත් කෙනෙකුයි කියන්නාක් මෙනි. මේ මහලු මිනිසාද මේ මාගේ පියායයි තරුණයාට කියන්නාක් මෙනි. පියා තරුණයෙකි, පුතා මහල්ලෙකි. මෙය ලොව කිසිවෙකුට විශ්වාස කළ හැක්කක් නොවේ. තථාගතයන්න් වහන්සේ පිළිබඳ කරුණුද මෙයට සමානය. ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වූයේ මෑතකදීය. මේ මහා සත්වරු බෝසත්වයන් අධිෂ්ඨානයෙන් යුක්ත වූවාහු ලාමක නොමේරු අය නොවේ. ඔහු ප්‍රමාණය කළ නොහැකි කල්ප ගණනක් බෝධිසත්ව මාර්ගය පුරුදු පුහුණු කරන්නෝය. ඔහු අමාරු ප්‍රශ්න ඇසීමටත් උත්තර දීමටත් අතිදක්ෂයෝය. ඔවුන්ගේ මනසේ බියක් නොමැත. ඔවුන්ගේ මනස සංවර කරගෙන ඇති අතර අභිමානය හා බලයෙන් යුක්තව සිටිති. දස දිසාවේ වැඩ සිටින බුදුවරුන්ගේ මහත් ප්‍රශංසාවට ලක් වී ඇති අතර ධර්ම දේශනා කරමින් වෙනස්කම් දැක්වීමට හැකියාව ඇත්තෝය. ඔවුන් ජනයා අතර රැඳී සිටීමට අකමැත්තෝය. නමුත් බුද්ධ මාර්ගයේ සෙවීම සඳහා නිතරම භාවනායෝගීව සිටීමට කැමැත්තෝය. ඔවුන් පොළොව යට අවකාශයේ ජීවත් වන්නෝය. මේ අප බුදුන්ගෙන්ම ඇසූ නිසා අපට සැකයක් නැත. නමුත් අනාගත කාලය වෙනුවෙන් බුදුන් වහන්සේ විසින් මෙය විස්තර කර තේරුම් කර දිය යුතුය. මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සම්බන්ධයෙන් අපි සැකයක් හෝ සංකාවක් ඇති කරගෙන පිළිගැනීමට අසමත් වන්නේ නම් ක්ෂණයකින්ම අපායට හෝ අපාය මාර්ගයට වැටෙන්නේය. ඒ නිසා ප්‍රමාණය කළ නොහැකි මෙම බෝධිසත්වයන්ට මෙපමණ කෙටි කාලයක් තුළ ඉගැන්වූයේ කෙසේද? සසර ගමන ආපසු නොවන තත්වයකට ඔවුන්ට වාසය කරන්නට සැලසූයේ කෙසේදැයි පැහැදිලි කර දෙන මෙන් මේ අනුකම්පාවෙන් ඉල්ලා සිටිමු. ඔගොල්ලන්
ඒ ශ්‍රවණය කරේ තථාගතයන්ගේ විඥානයේ විශාලත්වය වෙනවා. එක් මහලු මිනිස්සෙක් තමන්ගේ පුත්‍රයාට කියන මේ මගේ තාත්තයි කියලා. මෙවන් කතාවක් කොහොමද අපි අනාගතයට විග්‍රහ කරන්නේ? දෙව් මිනිසුන්ට කොහොමද මේක කියන්නේ? මේක විශ්වාස කරන්න බැරි එකක්. මොකද්ද බුද්ධ විඥානය කියලා කියන්නේ? මොකද්ද සත්ත්ව සංයුතිය කියලා කියන්නේ? මේක විශ්වාස කරගන්න බැරි එකක්. මෙලෝ වශයෙන් ඇහුවොත් විශ්වාස කරගන්න බැරි එකක්. නමුත් සම්බුද්ධ ඥාණයෙන් බැලුවොත් එය විශ්වාස කළ හැකි එකක්. බුදු වෙනවයි කියන එක ලේසි නැති එකක්. නමුත් බුදුවරු පෙනී ඉඳලා තියෙනවා. හතර නමක්, දස නමක්, නයිත ගානක්, දූවිලි අංශු හා සමාන ලෝක ධාතු වල බුදුවරු දැනටත් බුදු වෙනවා කියලා කියනවා නිධාන කතාව තුල. ඒ වගේම බුදුවරයෙක් වෙන්න යන්න තියෙන දුරත් ඒකත් ඇහුව වෙනවා ඕගොල්ලන් මේ කතාව තුල. බුද්ධ විඥාණය කියන්නේ මොකද්ද? සාමාන්‍ය මිනිස්සෙක් කියන්නේ මොකද්ද? දෙවියෙක් කියන්නේ මොකද්ද? බ්‍රහ්මෙක් කියන්නේ මොකද්ද? බෝසත්වරයෙක් කියන්නේ මොකද්ද? මහසත්වරයෙක් කියන්නේ මොකද්ද කියලා මේ කතාවෙන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මෝඩ අඥාන පුද්ගලයෝ සහ මහා ප්‍රඥාව ඇති පුද්ගලයෝ කියලා දෙකොට්ටාසයක් මේ ලෝකෙට උප්පත්තිය ලැබනවා. අන්න ඒකෙන් බලා ගැනීමට හැකියාව තියෙනවා. තමන්ගේ ඥාන වෘද්ධිය අරගෙන යන විදිය සහ තමන්ගේ දීන වෘද්ධිය අරගෙන යන විදිය, තමන්ගේ අඥාන වෘද්ධිය අරගෙන යන විදිය මේ සූත්‍රය තුලින් යම් හේකින් ඕගොල්ලන් යාන්තම් ලියා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. හෙට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන්ගේ ජීවිත කාලය. තථාගතයන්ගේ ජීවිත කාලය කියන සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ අනන්ත කල්ප ගණනකට පෙර සිට සම්බුද්ධ මාර්ගයේ ගමන් කොට සද්ධර්ම කුණ්ඩික සූත්‍රය දේශනා කොට නයිත මිලියන ගණන් බෝසත්තුරු සභා ලෝකයේ යටින් පිහිටවා ඇති බවයි. එක බුදුවරයෙකුට මේ විශාල ප්‍රමාණයක් කොහොමද නිවන් දක්වන්න පුළුවන් උනේ වසර 45ක් ඇතුළත කියලා සියලු මතුබුදු වෙන්න ඉන්න මහසත්වරුන්ට ගැටලුවක් මතුවෙනවා. ඊට පස්සේ මතුබුදු වෙන්න ඉන්න මෛත්‍රියට මේ විග්‍රහය විග්‍රහ කරලා දෙනවා. මේ සියලු විග්‍රහ කෙරෙන්නේ ලෝකයේ තුල නිර්වාණ දොරටුව ස්ථාපනය කරන්න වෙනවා. යම් කිසි විදිහකින් බුදුවරයෙක් නැති සමයක මේ සූත්‍රය තිබුණොත් මහසත්වරයෙක් මහා ප්‍රඥාව තියෙන කෙනෙක් පහපලෝට වැඩම කරලා අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට ගමන් කරලා විශ්ව දොරටුව විවෘත කරනවා ලෝකෙටම. තිබුණොත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇසුවාට ස්තුතියි ඔබට හෙටත් සම්බන්ධ වෙන්න අපත් සමග. මහසත් අවලෝකීතේශ්වරයන්ගේ ආශිර්වාදයෙන් පිට වෙන්න අවසානට. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද, කරුණාවේ බැල්ම ඇත්තා වූද, සත්‍ය වූ බැල්ම ඇත්තා වූද, සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශ්‍රද්ධයන්
බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.